කොළඹ ශාන්ත පීතර විදුහල් ශාඛාවේ 10 ශ්‍රේණිය නර්තන විෂය සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. දුවේ පුතේ මම එදා ඔයගොල්ලොත් එක්ක පළවෙනි කොටස හැටියට කතා කරා ශාන්ති කර්ම තුන ගැනම සම්ප්‍රදායන් තුනට අදාළව. එතකොට අද දවසේ මම ඔයගොල්ලන්ට එක්ක කතා කරන්න යනවා උඩරට නර්තන සම්ප්‍රදායේ ඕභාකංකාරී ශාන්ති කර්මය පිළිබඳව. එදා ඔයගොල්ලන්ට මතක නම් මම එදා කිව්වේ සම්ප්‍රදායන් තුනේම පවතින නර්තනාංග, ගායනාංග, වාදනාංග, සැරසිලි කොහොමද? එතකොට රංග වස්ත්‍ර ආභරණ කොහොමද කියන එක නම් වශයෙන් මම ශාන්ති කර්ම තුනට වෙන් කරලා ඔයගලන්ට එදා කියලා දුන්නා. අද මම ඔයගලන්ට එක කතා කරන්නේ ඕභාකංකාරී ශාන්ති කර්මය පිළිබඳව. ඕභාකංකාරී ශාන්ති කර්මය උඩරට නර්තන සම්ප්‍රදායට අයත් කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවා. එතකොට මේ ශාන්ති කර්මය කොහොමද මොනවද මේකේ තියෙන චාරිත්‍ර මොනවද නර්තනාංග මොනවද කියලා අද අපි පොඩ්ඩක් විස්තර ඇතුව ඉගෙන ගමු. එතකොට මේ ඕභාකංකාරී ශාන්ති කර්මයේ උපත් කතාව ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ. පොන්චි කාලේ ඉගෙනගෙන තියෙනවා. විජය කියන කුමාරයා තම්බපන්නියට ගොඩ බහිනකොට කුවේණියව කපුකටමින් ඉන්නවා දැක්කා. කුවේණියත් එක්ක කතා බහට එක් වෙච්ච මෙතුමා විජය කුමාරයා කුවේණියගේ උදව් ඇතිව වටපිටාව ගැන දැනගෙන මේ යක්ෂ ගෝත්‍රික කාන්තාවක් වෙච්ච කුවේණියගේ පරම්පරාව මරණයටපත් කරලා බලය අත්පත් කරගත්තා කියලා ඔයගොල්ලෝ දන්නවා. මේ බලය අත්පත් කරගත්තායින් පස්සේ කුවේණියව තම දරුවෝ දෙන්නත් එක්ක රජමාලිගාවෙන් පළවා හරිනවා. හේතුව තමයි ඉස්සරහට රාජ්‍යත්වයේ හිමි වෙන්න කුවේණියන්ගෙන් දරුවෝ දෙන්නෙක්ට කාට හරි වෙන නිසා ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙනගෙන රාජාභිෂේකය පවත්වන්න ලෑස්ති වෙනවා. මේ ලෑස්ති වීම මත කුවේණියව පළවා හරිනවා රජමාලිගාවෙන්. ඒකට මේ කුවේණියට ඇති වෙන තරහව මේ වේදනාව ශාපයක් බවට පෙරලිලා දිවි දෝෂය කියන රෝගය විජය රජුවන්ට වැළඳිලා සිහිනෙන් දැකලා පාය වුණා කියලා කියනවා. මේකත් එක්කම මෙතුමා මරණයටපත් වෙනවා. ඊට පස්සේ පඬුවස් දේව රජතුමාට මේ කුවේණියගේ දිවි දෝෂය කියන සිහිනෙන් දිවියු දැකීම නිසා බය වීමට ප්‍රතිකාරමයක් විදියට තමයි මේ ඕභාකංකාරී ශාන්ති කර්මය ඇතුණා කියලා උපත් කතාවේ සඳහන් වෙන්නේ. එතකොට මේ ශාන්ති කර්මයේදී පුද ලබන දෙවිවරු හැටියට තමයි ඔයගලන්ට මේ මම දක්වලා තියෙන්නේ. කොහොමා දෙවි තුන් කට්ටුව, බණ්ඩාර දෙවිවරු, වීරමුණ්ඩ දෙවි, කඩපල යකුන්, පැදි යකුන්, මලයි යකුන් සහ රූපා යකුන්. එතකොට මෙතනදී යකුන් වත්ම ශාන්ති කර්මයේදී පුද ලබනවා කියලා මතක තියාගන්න. කොහොමා දෙවි තුන් කට්ටුව කියලා ශාන්ති කර්මයේ ආරම්භයට තිබ යනවා. මේ ආරම්භයේදී ඕභා කියන ඕභා ශාන්ති කර්මය ඕභාකංකාරී කියන ශාන්ති කර්මය නම් ලැබීම මේ දෙවියන් පුද ලැබීමත් අතර තියෙන සහ සම්බන්ධතාවය මත ඕභා දෙවි කට්ටුව පුද ලබනවා. බණ්ඩාර දෙවිවරු සද්දෙනිකේ කියා යම් අවස්ථාවල පොතපතේ සඳහන් වෙනවා. මේ දෙවිවරු බණ්ඩාර දෙවිවරු, වීරමුණ්ඩ දෙවිවරු කියන දේව කොට්ටාශයක් විදිහට දැන් තියෙනවනේ 33 කෝටියක් කියලා දෙවිවරු හඳුන්වනවනේ. එතකොට මේ දේව කොට්ටාශය අපි දේශීය වශයෙන් ඉන්න කොට්ටාශයකයි සමහර පොතපතේ සඳහන් වෙනවා. ඒ කියන්නේ දෙවිවරු කියලා හඳුන්වන්නේ මානුෂීය මට්ටමේ, මනුෂ්‍ය මට්ටමින් කරන්න බැරි වෙච්ච දේවල් කරපුවම ඒගොල්ලෝ දේවත්වයෙන් සැලකෙනවා. ඒ අවස්ථාවක් තමයි මේ බණ්ඩාර දෙවිවරු, වීරමුණ්ඩ දෙවිවරු කියලා හඳුනගන්න ලැබෙන්නේ. එතකොට මේ ශාන්ති කර්මයේ අපේ වාඩිනේ තියෙන විශේෂත්වය තමයි මේ ශාන්ති කර්ම තුනම තියෙන ගැප් වෙලා තියෙන සමානතා විශේෂීතා සෙවීමනේ අපේ මූලික පරමාර්ථය උනේ. ඒ යටතේ තමයි මම ඔයගලන්ට මේ කතාව කියන්නේ ඕභාකංකාරී පුද ලබන දෙවිවරු ගැන. ඊළඟට
ශාන්ති කර්මයේ චාරිත්‍ර මම කොටස් තුනකට බෙදුවා. ශාන්ති කර්මයට පෙර, ශාන්ති කර්මයට කලින් කරන දේවල්, ශාන්ති කර්මයට පෙර දින සහ ශාන්ති කර්මයේදී කරන චාරිත්‍ර මොනවද කියලා මම තුනකට බෙදුවා. එදා මම එතනදී කතා කරා වල එක අක්‍යාල වෙන් කිරීම. අග්‍රශස්‍ය අග්‍රශස්‍ය ඵලය එකතු කරගන්නවා දෙවියන් සඳහා. එතකොට අක්‍යාල වෙන් කිරීම, කපු සිටුවීම, රුප්පේ කිරීම, මත බුලතේ යෑම ශාන්ති කර්මයට පෙර කරන දේවල්. ශාන්ති කර්මයේ කප සිටුවීම දාසිට කරන දේවල්. ඊට පස්සේ ශාන්ති කර්මයේ හිටයි කියලා අද කරන දේවල් තමයි මඩපේ කරනවා, තොටපේ කරනවා, මලපේ කරනවා, හංගලේ ඇති. ඒක ශාන්ති කර්මයේ දිනේදී කරනවා මුරුතැන් පිදීම සහ කඩවල කොටුව. ඊට පස්සේ ඉන්නේ හාට විකාශනය වෙනවා, නර්තනාංග, ගායනාංග වලින් සමන්විත වෙච්ච මේ ශාන්ති කර්ම. දැන් මේ තියෙන නාමික වශයෙන් තියෙන එක මම කෙටියෙන් විස්තර කරන්න. අක්‍යාල වෙන් කිරීම කියලා කියන්නේ අගහස් වෙන් කිරීම කියලාත් හඳුන්වනවා. අග්‍රශස්‍ය ඵලය වෙන් කිරීම කියලා හඳුන්වනවා. ඒ කියන්නේ එදා ගැමියෝ, ගෝවියෝ තමාගේ පළවැලින් නෙලාගත්ත පළමු වස් වෙන්න පරිභෝජනයට නොගෙන දෙවියන් වෙනුවෙන් කොටසක් වෙන් කරනවා. නේද? ඔයගොල්ලන්ගේ ගෙවල් වලත් ඔයගොල්ලෝ දැක නැතිනේ. පොල් ගහකින් හරි මොනහරි පළදාවක් ආපුවම පළවෙනි කොටස දෙවියන්ට දේවාලයට කියලා වෙන් කරනවා. එහෙම දැකලා ඇති ඔයගොල්ලෝ. ඒ වගේ අවස්ථාවක් තමයි මේ අගහස් වෙන් කිරීම කියලා හඳුන්වන්නේ. කපසිටුවීම කියන එකත් මම එදා ඔයගොල්ලොත් එක්ක කතා කරා. කපසිටුවනවා කියලා කියන්නේ මේ පුතේ 3 මාසයක් ඇතුළත නැත්නම් මාස 3කින් මෙම ශාන්ති කර්මය කරන බවට පොරොන්දු වෙනවා ප්‍රධාන යක්දෙස්සා. ප්‍රධාන ශාන්ති කර්ම ශිල්පියා මාස 3ක් ඇතුළත ශාන්ති කර්මය කියලා කරනවා කියලා පොරොන්දු වෙනවා. මේ පොරොන්දු වෙන වෙලාවට සුබ නැකතකින් තමයි මේ පොරොන්දුව කරන්නේ. සුබ නැකතකට අනුව කිරි අත්තකින්, කිරි ගහකින් කිරි අත්තක් ගෙනල්ලා මේ අත්තෙන් එල්ලනවා පොල් ගෙඩි දෙකක් මේ වටා පොළ රැහැනක් බැඳලා මෙතන ගැට ගහනවා බාරයක්. මල් පැලක් හිටවල මෙතන ගැට ගහනවා බාරයක්. මේ බාරය තමයි කපසිටුවීම කියලා හඳුන්වන්නේ. එතකොට දුවේ පුතේ ඊළඟට රුප්පේ කිරීම. රුප්පේ කියන්නේ ගස් වලට නේද? මේ ගස් ශාන්ති කර්මයට සඳහා අවශ්‍ය පොල් මල් වලට, එතකොට අනිකුත් අවශ්‍යතාවලට, එතකොට පොල් අතුත් ඕන වෙනවා. මේ සියලු දේවල් සඳහා ගස් වෙන් කිරීම සඳහා වෙන් කරනවා. මේ වෙන් කිරීම තමයි රුප්පේ කිරීම කියලා හඳුන්වනවා. ඊළඟ චාරිත්‍ර විදිහ විදිහට හඳුනා ගන්න පුළුවන් බත බුලතේ යාම. බත බුලතේ යාම කියලා කියන්නේ සංකාරිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැස් කිරීම. එතකොට ගෝවියන් අර මං කලින් කිව්වනේ අදහස් වෙන් කිරීම කියලා. එතනදී වෙන් කරන දේවල්, වෙන් කරලා තිබ්බ දේවල් ශාන්ති කර්මය කරන පිරිස යනවා එකතු කරන්නේ. මේ එකතු කරන්න යාම තමයි බත බුලතේ යාම කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට ඊළඟට මඩුපේ කිරීම. මඩුපේ කිරීම කියලා කියන්නේ මඩුව පේ කරනවා. මඩුව ලෑස්ති කරනවා, කැප කරනවා. කාටද? දෙවියන්ට. දෙවියන් වෙන්නේ මඩුවක් සූදානම් කරලා එතන දෙවියන්ට දෙවියෙකුට වඩින්න පුළුවන් විදිහට සුද්ධ පාවිත්‍ර කරලා යාතිකා කරලා මඩුව පේ කරලා තියෙනවා. මේ පේ කරාට පස්සේ එතනට කාන්තාවන්ට යන්න දෙන්නේ නැති සිරිතකුත් තියෙනවා. ඒකට ඊළඟ චාරිත්‍ර විදියට අපිට හම්බ වෙනවා තොටපේ කිරීම. තොටපේ කිරීම කියලා කියන්නේ ජලය ලබා ගන්න. ඕනෙනේ ජලය ලබා ගන්න ඕන සුදුසු ස්ථානයක් බොක්කල රැහෙන් ඇදලා වෙන් කර ගැනීමට තමයි තොටපේ කිරීම කියලා කියන්නේ. ඊළඟට මලපේ කිරීම. මලපේ කිරීමේදී වීරමුඩ දෙවියන් සඳහා අවශ්‍ය වෙනවා පොල් මල්. මේ පොල් මල්
වෙන් කිරීම පොල් මල් වෙන් කිරීම ඒ පොල් මල කපාගෙන ඇවිල්ලා අපි අර කලින් කිව්වනේ රුප්පේ කිරීම කියලා ඒ වෙන් කරගත්තු ගසකින් පොල් මල් කපාගෙන ඇවිල්ලා සුදු පිළිවෙලේ කුරුකලා ජහනෙහි තැන්පත් කිරීමද තමයි මේ මල වේ කිරීම කියලා කියන්නේ. ඊළඟට මුරුතෙන් සමාවෙන්න හංගලේ යැදීම. හංගලේ යැදීම කියලා කියන්නේ උඩරට මේ නැට්ටු වාගේ වෙස් ඇතුමට අයිති කොටස මේ කොටස නිකම්ම නිකන් එඳගන්නේ නැහැ. කවි කියලා කන්න නම් කරලා දෙවියෝ ඉදිරියේ පෙර දවසේ සූදානම් කරලා තියෙනවා හංගල. මේ සූදානම් කිරීම තමයි හංගලේ යැදීම කියලා කියන්නේ. ඊළඟට මුරුතැන් පිදීම. මුරුතැන් පිදීම කියලා කියන්නේ කිරිබතක් සූදානම් කිරීම හා සමානයි. ඒ ශාන්ති කර්මයේ ආම්පන්න එතකොට අවශ්‍ය ද්‍රව්‍ය තැන්පත් කරන තැන තමයි යග්ගය කියලා කියන්නේ. යග්ගය තමයි මේ මත පිළියෙල කරන්නේ. පිළියෙල කරන්නේ කොහොමද? මුඛ වාඩම් බැඳගෙන තමයි පිළියෙල කරන්නේ. එතකොට මෙතනදී වෙනම තියෙනවා සහල් මුට්ටි 3ක් ලිප මත තියලා ඒවට සහල් දාන්නේ යම් කිසි ක්‍රමයකට සිරිතකට. ඔත්තේ ආකාරයට තමයි මේ මුරුතැන් බදු කියන්නේ මුට්ටි 3ට සහල් දානවා කියලා කියන්නේ. ඒකට දෙවියන් වෙනුවෙන් කරන කාර්යයන් පුතේ මේ ශාන්ති කර්ම කියලා කියන්නේ මේ ලෙහෙසි පහසු මේ දැන් ඉගෙනගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ශාන්ති කර්ම කියලා කියන්නේ. වර්තමානයේ වෛද්‍යවරු වර්තමානයේ රූප වාහිනිය කරන කාර්යයන් තමයි මේ ශාන්ති කර්ම ඔස්සේ එදා සිද්ධ වුණේ අතීතයේ සිද්ධ වුණේ. එයි මම නියම කියන්නේ අද අපිට ලෙඩක් හැදුනාම කවුරුත් ශාන්ති කර්ම කරගෙන ආන්නේ නැහැ. දොස්තරලා ගාවට ගිහිල්ලා බෙහෙත් ටික ගන්නවා. නේද? ශාන්ති කර්ම වල තියෙනවා ඉස්සරහට මම කතා කරන්න හාස්‍යෝත්පාදක දෙවස් ගායන වාදන නර්තන මේ ඔක්කොම මුගෙම ශාන්ති කර්මයක් සමන්විතයි. අද අපි ටීවී එක ඉස්සරහට වෙලා කරන්නේ ඔය දේ බලන එකනේ. මානසික ඒකාග්‍රතාවයක් පිණිස හෝ විනෝද ආස්වාදයක් පිණිස හෝ රූපවාහිනියේ පිට ඉඳගෙන බලමු. එතකොට එදා මිනිස්සුන්ට රූපවාහිනිය තිබුණේ නැහැනේ. මේ ශාන්ති කර්ම තමයි බැලුවේ. මේ දෙවියන් එක්ක බොහෝම සම්බන්ධතාවයක් ඇතුව තමයි මේ ශාන්ති කර්ම සිද්ධ කරේ. මොකද දුර පුතාලට මතක නම් ශාන්ති කර්ම කරන්න අරමුණු තිබුණානේ. රෝගයකට සුවය. භෝගාකාරී ශාන්ති කර්මයෙන් ගත්තාම මුල්ම හේතුව වෙන්නේ නම් සෞභාග්‍ය අපේක්ෂාවෙන්, ශාස්ත්‍රීයත්වයේ අපේක්ෂාවෙන්, ස්වභාව ධර්මයෙන් එන මේ විපාක. එතකොට මේ විපාක සමනය කර ගැනීම මම එහෙම කිව්වේ මේගොල්ලන්ගේ ජීවන වෘත්තිය උනේ ගොයම, දඩයම මේ දේවල්නේ. එතකොට මේ දේවල් වලට ගොයමට විශේෂයෙන්ම අවශ්‍ය කරන වර්ෂාව. එතකොට නිකම්ම මේ වර්ෂාව විතරක් තිබිලා බෑ. හිරු එළියත් ඕනේ. මේ හැමදේම දේවත්වයෙන් අදහපු මනුෂ්‍ය කොටාසයක් තමයි අපේ අතීත ගැමියන්. මේ ගැමියන් මේ ශාන්ති කර්ම කරේ එක විනෝදාස්වාදය කරගෙන නෙමෙයි. පළවෙනියෙන්ම ලෙඩ රෝග සුවය, ශාස්ත්‍රීයත්වය මුළු ගමටම සිතක් අපේක්ෂාවෙන් කරපු නිසා මේ හැම චාරිත්‍රයක් තුළම ගැඹ වෙලා තියෙන්නේ ඒ ගැමියන්ගේ අතීතයේ ගැමියන්ගේ තිබ්බ ඇදහිලි සහ විශ්වාස. තේරුණාද දුවේ? ඒකවල මේ එකයි මේ රූපවාඩම් බැලීම නිකන් ආවට ගියාට ඉවෙ නැහැ. කාන්තාව පැනගෙන මේවා කෙරුවෙත් නැහැ. මේවා කරන්නේ ඒ වෙනුවෙන්ම තේවෙච්ච පිරිමින් සහ ඒ සමීපදයන් විසින්. ඒකයි මම කලින් කිව්වේ මඩුව පේ කරාට පස්සේ එතනට කාන්තාවන් යන්නේ නැහැ කියලා. ඒකට ඊළඟ චාරිත්‍රයට අපි යමු. කඩවර කොටුව දීම. මේ මුරුතැන් පිදීම කඩවර කොටුව දීමත් කරන්නේ ශාන්ති කර්මයෙන් කරන්න පෙර ආතුවයි පෙර දිනේ නෙමෙයි. ඒ කියන්නේ ශාන්ති කර්මය සාර්ථක වෙට කරගන්න යම් වැඩක් හොඳට කරගන්න නැහැ. අපි අම්මලා තාත්තලා භාරයක් වෙනවානේ මොකක් හරි වැඩක් පටන් ගන්න කලින් මේක දෙවියනේ අපිට හොඳට කරන් ගන්න පිට වෙන්න කියලා. මෙන්න මේ පිහිට අපේක්ෂාව කරගෙන කඩවරට ගොටුවක් දෙනවා. ගොටුවක් කියලා කියන්නේ යම් මේ පූජාවක් නැත්නම් මේ කෑමක් බීමක් දීම තමයි මේ ගොටුවක් දීම පුද දීම කියලා කියන්නේ. මේක ශාන්ති කර්ම භෝගාකාරී ශාන්ති කර්මයේ සිද්ධ වෙන එක් චාරිත්‍රයක්. මේ ශාන්ති කර්මය හොඳින් කරගන්න පිළිට වෙන්න කියලා. තේරුණාද පුතේ? එතකොට මේ කඩවර ගොටුව දීම දක්වා
එතකොට අක්‍යාල වෙන් කිරීමේ ඉඳලා චාරිත්‍ර ගණනාවක් කරලා තමයි ශාන්ති කර්මය පටන් ගන්න. එතකොට මේ ශාන්ති කර්මය පටන් ගත්තාම කරවල කොටුව දුන්නා, මුතෙන්වත් පිහලා ඒකෙන් කරවල කොටුවක් දුන්නා, දෙවියන්ට ආරාධනා කරා ඉලයට, දෙවියන්ට ආරාධනා මඩුව පේ කිරීමේදී දෙවියන්ට සුදුසු තැනක් වෙන්න මේ මඩුව පේ කරා. ඊට පස්සේ කෙමෙන් ඔන්න ශාන්ති කර්මය ගලාගෙන යන්න පටන් ගන්නවා. මේ අතරේ තමයි අපිට නර්තනාංග හම්බ වෙන්නේ. බොහෝ නර්තනාංග මේ තියෙනවා කෝපංගාරයේ ශාන්ති කර්මය ඇතුලේ. ඒක වර්තමානයේ යම් නර්තනාංග දන්නවනේ. කෝපංගාරී සමාවෙන්න. යක්කැන්නුම, ආවෙන්දුම, අස්නේ, පොල්පාඩුම කියලා අපි නර්තනාංග කීපයක් දිනන මේ නර්තනාංග ඔක්කොම ගැබ් වෙලා තියෙන්නේ දුවේ පුතේ කෝපංගාරයේ ශාන්ති කර්මය තුලයි. එතකොට සමහර නර්තනාංග තනියම නටනේවා තියෙනවා, සමූහය විදිහට නටනේවා තියෙනවා, ගායනා සහිත නර්තනාංග තියෙනවා, ගායනා රහිත නර්තනාංග තියෙනවා. මම දැන් කතා කරන්නේ ඔයාලට මතක ඇති. එතකොට මෙහෙම නර්තනාංග ගලාගෙන යන්න පටන් ගත්තාම අපිට හම්බ වෙනවා ඉස්සෙල්ලාම යක්කැන්නුම කියන නර්තනාංගය. මේ යක්කැන්නුම කියන නම ඇතුලේ යක් කියලා සඳහන් වෙනවනේ. ඒක එක විශ්වාසයක් තමයි ශාන්ති කර්මය කෙරෙහි යකුන්ගේ ඇල්ම බැල්ම දුරු කර ගැනීම සඳහාය කියලා. එතකොට මම මෙතනදී කියන්න ගායනීය රහිත නර්තනාංගය සමූහ ගාය සාමූහික කර්මයට සම්බන්ධ වෙන සියලුම නර්තන ශිල්පීන් එකතු වෙලා කරන නර්තනාංගය බොහොම දිගයි. මගේ වචන කියනවා සංකීර්ණයි කියලා. ඒ වගේම බොහොම ශාස්ත්‍රීය පද කොටස් වලින් අනුන වෙච්ච නර්තනාංගයක් තමයි යක්කැන්නුම කියලා කියන්නේ. එතකොට මෙතනදී එක විශේෂත්වයක් තමයි ශාන්ති කර්මවල තියෙන අපි ගන්න පුළුවන් අපිට විශේෂ දේවල් තියෙනවානේ. ඇදහිලි විශ්වාසය මුසුන්ගෙන් එනවා වගේම ඉගෙන ගන්න පුළුවන් දේවල් මේ ಗುಣධර්ම කියනවා. ඒකවල ශාන්ති කර්මයේ හැමතිස්සෙම ප්‍රමුඛත්වය දෙනවා ජේෂ්ඨත්වය කියන තැන. අපිට වැඩි දන්න අය ඉන්නවා, දන්න අයට තැන දෙනවා, වැඩි හිටියට තැන දෙනවා, බාලයෝ පිටිපස්සෙන් එනවා. මේ ශාන්ති කර්මය පුරාම මේ දේ දකින්න පුළුවන්. වැඩි හිටියන්ගෙන්, වැඩි හිටි නර්තන ශිල්පීන්ගෙන්, ආධුනික නර්තන ශිල්පීන් දේවල් ඉගෙන ගන්නවා. ගොප්පල සැරසිල්ල ඉගෙන ගන්නවා, නටන්න අඩිය තියෙන තැන් කොහොමද කියලා ඉගෙන ගන්න එක්තරා අධ්‍යාපනික තැනකුත් විදිහට මෙතන පත් කරගන්න අවස්ථාවක් තමයි ශාන්ති කර්මයේ නර්තනාංග කියන්නේ. ඒකේ මම එහෙම කිව්වේ ආධුනිකයා ප්‍රවීණ නර්තන ශිල්පියාගෙන් යම් දේවල් ඉගෙන ගන්න. දැකලා ඉගෙන ගන්න. පන්තියේදී ගුරු ගෙදරදී නොදැක්ක දේවල් අර බෙර ඔක්කොම ගහන යනකොට නටනකොට වෙන ඒවාත් එකතු වෙනවනේ. මේ එකතු වෙන ඒවා ආධුනික නර්තන ශිල්පීන් ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න අවස්ථාවක් හැටියට ප්‍රවීණයන්ට මුල් තැන දීමේ අවස්ථාවක් හැටියට මෙතන හඳුනගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. මොකද ප්‍රවීණයන් සහ ආධුනිකයන් දෙපැත්තට බෙදලා තමයි පේලි දෙකකට ඉඳලා තමයි නර්තනය යෙදෙන්නේ. බෙර වාදකයින් පිටුපසින් මෙතන ඉන්න මේක විශේෂ අවස්ථාවක් විදිහට ඔයගොල්ලෝ මතක තියාගන්න. එතකොට තව දෙයක් තමයි ශාන්ති කර්මයේ මේ නර්තන යක්දෙස්සෝ නර්තන ශිල්පීන් අත තියෙනවා පොල් පන්දම. මේ පොල් පන්දම දවුලවන්න කූරක් තියෙනවා. මේ කූරෙන් පොල් පන්දම දල්වා ගනිමින් තමයි නර්තනයේ යෙදෙන්නේ. ඊළඟ නර්තන අංගය විදිහට මම ඔයගලන්ට කියන්නම් අස්නේ. අස්නේ කියලා කියන්නේ කෝපංගාරයේ ශාන්ති කර්මයේන ගායනය සහිත සාමූහික නර්තන අංගයක් විදිහට හඳුන්වලා දෙනවා. මේ නර්තනයේදී ගායනා වන කවි කුවේණී අස්න කියන පුස්තකයෙන් ගත්තු ඒ පොතේට අදාළ කවි තමයි කියන්නේ. මෙතනදී කුවේණී අර මම කතාවෙදිත් ඔයගලන්ට කිව්වා කුවේණියව මාළිගයෙන් පළවා හැරපුවම කුවේණියට දැනෙන සිතුවිල්ල, ද්වේෂය, ඒක ශාපයක් බවට පෙරලීම කියන අවස්ථාව තමයි මෙතනදී රංගනයේ දෙන්නේ නර්තනයේ. ඒ කවි තමයි ගෙනගත් වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී
නර්තන ශිල්පීන් රවුමක් හැටියට නටනවා ඉන්නවා බෙර වාදකයින් රවුමේ ඇතුලේ ඉන්නවා මේ නර්තන ශිල්පීන්ට ඉස්සරහින් යනවා අතෝර කරු ශාන්ති කර්මයට මේ වචනේ මතක තියාගන්න අතෝර කරු ශාන්ති කර්මයට අත්උදව් දෙන සහායකයා විදියට කෙනාට තමයි මේ අතෝර කරු කියන්නේ එයා යනවා පොල් පන්දමක් අරගෙන ඉස්සරහින් ශාන්ති කර්ම ශිල්පීන් අතේ තියෙන පොල් පන්දම මේ අතෝර කරු විදියෙන් යනවා වටේට ශිල්පීන් යනවා මේ නර්තනයේ තියෙන විශේෂතාවයක් විදියට ඒක හඳුනා ගන්න පුළුවන්. තව එකක් තමයි නාමක කියන්නේ මේ කුවේණියගේ දුක වේදනාව එතකොට අවසානයේ අපි දන්නවනේ අය මේ මරණයටපත් වෙනවා කියලා ඒ වෙනකන් එයාගේ සිතුවිලි බොහොම මේ ක්‍රමවත් ආකාරයෙන් පෙන්වීමකට ලක් කරනවා විලම්බලයින් පටන් අරගෙන අති ද්‍රුත ලය දක්වා තාල කීපයකින් වෙනස් වෙමින් නර්තනය කරනවා. මේ මෙතනදී ගායනා කරන ගායනා බොහොම එක්තරා විදිහක ලයාන්විත භාවයක් වෙනවා විලම්බණයෙන් පටන් ගන්නවා කියන්නේ ඒකයි. ඉන්නහාට යද්දී අති ද්‍රුත ලය දක්වා වේදිලා යනවා. ඊළඟ නර්තනාංගයේ විදිහට මම හඳුන්වලා දෙන්නම්. හත්පද පෙළපාලි. හත්පද පෙළපාලිය කියන වචන ඇතුළෙම තියෙනවනේ ධර්මනේ හතක් කියන එක මේක පූජා නැටුමක් විදිහට හඳුන්වලා දෙන්නම්. මේ ඒකල නැටුම එක්කෙනයි කරන්නේ. ඉතින් මේ පද හත ඇතුලේ තියෙනවා බුලත් පදය, පොතල පදය, සල් පදය, දුම්මල පදය, යහන් මුට්ටි පදය, කුකුල් පදය, පොල් පදය. හැම එකම පදය කියලා ඉස්සරහට එකතු වෙච්ච භාණ්ඩය. අපි ඒකට කියනවා ඒක රංග භාණ්ඩ කියලා. මේ සමාවෙන්න රංග භාණ්ඩය ඇතිව ඒක එතනදී පූජා භාණ්ඩයක් විදිහට භාවිත වෙනවා. මොකද මම කිව්වා මේක පූජා නර්තනයක් කියලා. මම මුලදී කිව්වනේ නේද දුවේ පුතේ මේ ශාන්ති කර්මයට දෙවියන් වැඩමවීමක් කරනවා කියලා. මේ දෙවියන් වැඩපු දෙවියන්ව බුලත් අතක් දීලා පිළිගන්නවා. අපි වැඩිහිටියන්ට ගරු කිරීමේදී අතීතයේ බුලත් අතක් දුන්නානේ වර්තමානයේ සිද්ධ වෙනවා. ශාන්ති කර්මයේදීත් ඒක සිද්ධ වුණා. බුලත් අතක් දීලා පිළිගත්තා. පොතල පරියේදී කහදියර ඉසලා මේ භූමිය බොහොම විෂ බීජ හරණයට ලක් කරපු තැනක් බවට පත් කරා. සලුපදයෙන් වැඩපු දෙවියන් වැඩම කළාට පස්සේ දෙවියන්ට සලු සැලීමක් විදිහට සලුපදේ නටනවා. දුම්මල පදයෙන් දුම්මල ඇල්වීමක් කරනවා. යහන් මුට්ටි පදයේදී අර උගල ශාන්ති කර්මයේ ශාස්ත්‍රීයත්වය අපේක්ෂාවෙන් කරනවා කියලා මේ යහන් මුට්ටියට නැත්නම් මේ වළඳට එකතු කරගන්නවා දහන්නේ. මේ දාන්නේ එකතු කරපු වළඳ අරගෙන නාරදනේ දෙනවා. සවුල් පදය කියලා කියන්නේ කුකුලෙක් අකින් අරගෙන කරනවා. ඒක ශාන්ති කර්මයේ එක්තරා විකර වස්තුද්දොස් දුරු කිරීමක් හැටියට තමයි මම මේ අවස්ථාව දක්වන්නේ. පොල් පදේදී කරන්නේ පොල් ගෙඩියක් අරගෙනයි නර්තනයේ දෙන්නේ. එතන පොල් ගෙඩිය මම හිතනවා ශාන්ති කර්මයේ තුලත් ඒක ශාස්ත්‍රීයත්වය තමයි ඒ සංකේතවත් කරන්නේ. එතකොට පද 7 ඇතුලේ අවස්ථා 7 ඔය විදිහට තමයි විකාශනය වෙන්නේ නර්තනයේ වෙන්නේ. ඒකල නර්තනාංගය කිව්ව මේ 7 දෙනෙකු විසින් නර්තනය කරනවා. ඊළඟට දුනුමාලප්පුව කියලා කොටසක් තියෙනවා. උදේ මම මේ අද නර්තනාංග ටික මෙහෙම කියනවා මම එදා ඔයගලන්ට නාමිකව හඳුන්වලා දුන්නේ. ඒ නමින් මොකක්ද වෙන්නේ කියන එක තමයි අද මේ කියන්නේ. තේරුණාද? දුනුමාලප්පුව කියන්නේ තේකල නර්තනාංගයක්. ලීයකින් හදපු දුන්නක් ඊතරයක් සුදු පිරුවටයක් කිම් වහගෙන තමයි මේ නර්තනය අංගයේ දෙන්නේ. මෙතන ගායනා සිද්ධ වෙන්නේ නැහැ. බෙර පදහනුව නර්තනයේ සිද්ධ වෙනවා. දුනුමාලප්පුව කියන්නේ එතනදී දුන්නක් සහ ඊතරයක් දෙතුව තමයි නර්තනයේ යෙදෙන්නේ. ඒකල නර්තන අංගයක් ගායනය රහිතයි. පෝල් පාඩුව කියලා කියන්නේ නර්තන අංගයක් ගායනීය රහිතයි. එක් ශිල්පියෙක් විසින් නර්තනයේ යෙදෙන්නේ. මම කියවනේ මේ මිනිස්සුන්ගේ ඇදහිලි විශ්වාස කියන දේවල් එක්කයි මේ ශාන්ති කර්මය සිද්ධ වෙන්නේ කියලා. එතකොට මිනිස්සු අතර තිබුණු කතරගම දෙවියන් පිළිබඳ තියෙන විශ්වාසය සාහවු කරන එක අවස්ථාවක් තමයි පෝල් පාඩුව කියලා කියන්නේ. කතරගම දෙවියන්ට කරන පූජෝපහාරයක් විදිහට පෝලායුධය කියන ආයුධය අරගෙන පුවක් මල්
හිනිතක තලයටදීව තමයි මෙතනදී නර්තනයේ යෙදෙන්නේ. ඊළඟට අපිට නර්තනාංගයක් විදිහට හඳුන්ව ගන්න පුළුවන් ආවැන්දුම. ආවැන්දුම කියන නර්තනාංගයත් බොහොම විශේෂයි. 11 වසර දරුවා හැටියට ඔයගොල්ලෝ වට්ටම් ඉගෙන ගන්නවානේ වට්ටම් දෙකක්. මේ පද කොටස් දෙක හරි වට්ටම් කියන වචනේ ඔයගොල්ලෝ දන්නවනේ. මේ වට්ටම් හතරක් තියෙනවා නර්තන සම්ප්‍රදාය. මේ වට්ටම් හතරම අයිති වෙලා තියෙන්නේ නැටවෙන්නේ මේ ආවැන්දුම කියන නර්තන අංගයට. එතකොට එක වට්ටමකට මාත්‍රා 12ක් තියෙනවා, පස්සේ නම් 12ක් තියෙනවා, අඩව 12ක් තියෙනවා. මේ වගේ වට්ටම් හතරකට 12 ගානේ බොහොම දීර්ඝ නර්තන අංගයක් විදිහට මේක හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම හරිම මේ ආකර්ශනීයයි නර්තන අංගයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ නර්තන අංගයේ අවසානයේ අනුකරණාත්මක කොටසක් තියෙනවා. උපත් කතාව හා සම්බන්ධ වෙන කොටසක් තියෙනවා. මේ කොටස තමයි දොගරජින් ගජින් ගජගත වට්ටම කියලා දෙන අපි නමින් කියනවා. මේ වට්ටමේ තැනදී අර උපත් කතාව වල සම්බන්ධ වෙනවනේ ඌරෙක්. මම ඒක කිව්වේ නැත්තමද? ඌරෙක් සම්බන්ධ වෙනවනේ. මේ ඌර කොහොමද සම්බන්ධ වෙන්නේ? පඬුවස්දේව රජතුමා මේ පීඩා විඳින්න එතුමා කරපු වැරද්දකට නෙමෙයි. ඒකට දේව සභාවේ දෙවිවරු දකින්න මෙතුමා නොකළ වරදකට දඬුවම් විඳිනවා. අපි ඒකට උත්තරයක් හොයමු. ඒ උත්තරේ හැටියට තමයි රාහු වසුදේවරයා මේ මලය රටට ගිහිල්ලා මේ මලය කුමාරයන් ගේන්නේ. කොහොමද දැන් මේ මලය රට සම්බන්ධ වුනේ? දුවේපුතේ පඬුවස්දේව රජතුමාට වැළඳිච්ච මේ රෝගය සුව කරන්න නම් මනුෂ්‍ය වේශයෙන් ඉන්න කෙනෙකුට බැහැ කියනවා. පුළුවන් මලෙන් උපන් කුමාරවරුන්ට තමයි කියනවා. එතකොට මලෙන් උපන් කුමාරවරු නක්දිවට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය හදන්න බාරගන්නේ රාහු වසුදේවරයා. රාහු වසුදේවරයා ඌරෙකුගේ වෙසක් මවාගෙන මලය රජුරුවන්ගෙන් පාලු කරනවා. මේ උගෙන පාලු කරලා ඌරා පසුපස හඹාගෙන එන මලය රජ තුන් කට්ටුව තුන්නා මලය රජුගේ සහෝදරයන් දෙන්න සඳලිදු සාකිත්සිරි. එතකොට මම නම් ශාන්තිකර්මයේ පුද ලබන දෙවිවරු අතර වැඩියකුන් ගැන කිව්වා මතකද? වැඩියකුන්, මලයකුන්, රූපායකුන් මේ මලය රජට උදව් පිණිස දුන් හිතලා අරගෙන මේ ඌරා පස්සෙන් එළවුවා කියලා කියනවා. මේ ඌරා ඇවිල්ලා හන්තානේ කන්දේ තමයි නතර ගලක් බවට පත් වෙන්නේ. එතනදී තමයි අනාවරණයක් වෙන්නේ. මේ ඔයගලගේ ගෙන්න ගත්තේ මේ කාරණාවට පඬුවස්දේව රජතුමාට සුවය ලබා දෙන්න. මේ සුවය ලබා දීමේ කාර්යය කරගන්න තමයි ඔයගලාට ගෙන්න ගත්තේ කියලා කියනවා. මේ මම සම්බන්ධ කරේ මෙතන මේ දොගරජින් ගජින් ගජගල වට්ටමේට සම්බන්ධ වෙන ඌරා මේ ඌරාගේ ස්වභාවය කියනවා. මේ කියන තැන තමයි අනුකරණාත්මක ඌරාගේ ස්වභාවය පෙන්වනවා. මේ පෙන්වීම තමයි අවසානයේදී අනුකරණාත්මකව කරලා පෙන්වන්නේ. ආවැන්දුම කියන්නේ තේනිසෑමක් කිව්වේ දීර්ඝතම නර්තනාංගයක්. ඒ වගේම බොහොම ආකර්ශනීය බොහොම ශක්තිමත් නර්තනාංගයක් විදිහට ආවැන්දුම හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අර මලපේ කිරීම චාරිත්‍රය මතකද? මලපේ කිරීම චාරිත්‍රයේදී පොල් මලක් කපාගෙන ඇවිල්ලා යහනින් තිබ්බන සුදු පිරවටයේදී ඔන්න දැන් ගන්නවා ඒ පොල් මල. මඩුපුරේ සහිත මල්හත් පඩිය මේ වීරමුණ්ඩ දෙවියන් වෙනුවෙන් එදා වාසීන් වීරමුණ්ඩ දෙවියන් තිබ්බ විශ්වාසය පදනම් කරගෙන මේ පොල් මල ආපගෙන නර්තනයේ යෙදුණා. මොකද අපේ පුදලබන දෙවිවරු අතරේ අපි කතා කරා වීරමුණ්ඩ දෙවියන් ඉන්නවා කියලා. මෙන්න මේ තැන තමයි වීරමුණ්ඩ දෙවියන් පුද ලබන්නේ. සමාවෙන්න ඊළඟට කොහොඹා හැල්ල ගායනීය සහිත නර්තනාංගයක්. ශාන්තිකර්ම ඒ සම්මාදින ශිල්ප නර්තන ශිල්පී විසින් මෙන්න උපත් කතාව කොහොඹා හැල්ල කියලා කියන්නේ හැල්ලක් දිගට කතාවක් කියනවා. මේ කියන්නේ මොකක්ද? අර මම පෙරකේ ලෙසම මම කිව්ව උපත් කතාව හා සම්බන්ධ කතා ප්‍රවෘත්තිය මෙතනදී කියනවා. මම කියන්නේ මේ රෝගේ සුව කරන මලේ උපන් කුමාරවරුන්ටයි පුළුවන් කියලා. එතකොට සීතා දේවියට තමයි මේ මලේ උපන් කුමාරවරු ගැන සම්බන්ධ වෙන්නේ. සීතා මේ කතාව
සීතා දේවිය සහ මෙතනට සම්බන්ධ වෙන මේ කතා ප්‍රවෘත්ති බොහොම හැලක්නේ දිගයිනේ ඒකයි කොහොමා හැල කියලා කියන්නේ බොහොම විචිත්‍රවත් ගායනීය සහිත නර්තන අංගයක් විදිහට හඳුනා ගන්න පුළුවන් ඊළඟට දුවේ පුතේ නර්තන අංග තව බොහොමයක් තියෙනවා ඕගලන්ට ඔය ටික විතරක් විස්තර කරන්න ඕගලන්ගේ පාඩමට අදාළ වෙන විදිහට මොනවා තමයි නර්තන අංග හැමතිස්සම උපන් කතාවත් එක්ක සම්බන්ධ වෙමින් ඉදිරියට කරගෙන යනවා. එතකොට මේ අතරේ වාදනයක් තියෙනවනේ නේද? මම කිව්වා තියෙනවා අයිලය. යහන අයිලය මේ අයිලයට දෙවියන්ට ආරාධනා කරන්න වාදනය කරනවා මගුල් බෙර. අදටත් එහෙමනේ සුබ අවස්ථාවකදී වාදනය කරන බෙර මගුල් බෙර. උදාහරණ දැක්කලා ඇති අපේ උත්සව අවස්ථාවක තිබුණ මගුල් බෙර ගහලා තමයි පිළිගන්නේ. ශාන්ති කර්මයේ තුල තමයි මේක ඉස්සෙල්ලාම සිද්ධ වුනේ. ශාන්ති කර්මයේ සහභාගී වෙන සියලුම නර්තන සමාවෙන්නේ වාදන ශිල්පීන් මෙතෙන්ට එකතු වෙනවා. සියලුම ශිල්පීන් හේල් දෙකකට හැදිලා මඟුල් බෙර වාදනය සිද්ධ කරනවා. එතකොට අත්‍ය බෙර වාදනය මම පිටුර දෙකකුත් ඔයගලන්ට මේ අත්‍ය බෙර අවස්ථාව මේ මඟුල් බෙර වාදන අවස්ථාවක් මම මෙතනට එකතු කරා ඔයගලන්ට දැක ගන්න. අත්‍ය බෙර කියන්නේ පූජාර්ථය අපේක්ෂාව තමයි එතන තියෙන්නේ. හැබැයි පොඩි තරඟකාරී බවක් ලැබෙනවා යුගල් වාදනයක් නිසා. දෙන්නයි වාදනය කරන්නේ. ටේස්ටත්වය ආගමිකත්වය කියන තැන මෙතනදී හඳු වෙනවා. මෙන්න මේ පින්තූරේ මේක තවත් ඔයගලන්ට දැක ගන්න පුළුවන්. දෙන්නේ විසින් වාදනය කරනවා. කාටද වැඩි පුළුවන් කවුද දක්ෂයා කියන තැන මෙතනදී කියලා පොඩ්ඩක් දැනෙන නිසා තරඟකාරී ස්වරූපයක් ගත්තා පූජාර්ථය තමයි ස්මතු වෙන්නේ. ඊළඟට ගායනය. ගායනය කියලා ගත්තාම දුරුම පොහොසත් ශාන්ති කර්මයක් තමයි ගායනය. අතින් මම කිව්වා අස්නේ තියෙනවා කුරුවා හැල්ල තියෙනවා මේ වගේ ගායනයේ එකම චාරිත්‍ර අතරදී මම කිව්වා හඟල යැදීම කියලා එකක්. අයිල යැදීම කියලා ඔයගලන්ට ගායන කොටස හම්බ වෙනවා. අයිලේ ඉස්සරහින් ඉඳගෙන ගායනා කරන නිසා අයිලේ යැදීම කියලා කියනවා. මොකද ගායනය කියන එක දුම පොහොසත දකින්න පුළුවන් කියලා මම කිව්වා. මොකද සන්න සැහැලි ශ්ලෝක එතකොට මේ වගේ කවිය ගණනාව මේ උපත්කතාව හා සම්බන්ධ වෙමින් ශාන්ති කර්මයේ පුරා ගායනය කියලා වෙනම අපිට මෙන්න මෙහෙම හඳුනා ගන්න පුළුවන්. එතකොට ගායනයේ යටතට තමයි මේ කතා පහ නැත්නම් දාන පහ කියන එකත් අපි දාන්නේ. මොකද කවි වලින් තමයි මේවා විස්තර කරන්නේ. කවි වලින් තමයි. ඒ නිසා තමයි මම ගායන කොටසට මේක වැඩියම දුන්නේ. එතනදී නර්තනයට නෙමෙයි මූලිකත්වය ලැබෙන්නේ ගායනයට. හැබැයි නර්තනය තියෙනවා, වාදනය තියෙනවා. එතනදී විශේෂත්වය ගායනයේ ඉස්මතු වෙන නිසා තමයි මම ඔයගලන්ට ගායනයේ කොටසට දැම්මේ කතා පහ සහ දාන පහ කියන්නේ. කතා පහ කියන තැනදී විජයරාජ කතාව, කුවේණි කතාව, පඬුවස් කතාව, දඩුමොනර කතාව, සීතාපති කතාව කියලා අපි පහක් ඉගෙන ගත්තට යම් යම් අවස්ථාවල යම් පොතපතෙහි තව එහාට කතා තියෙනවා. මොකද ප්‍රාදේශීය වශයෙන් අර වගේ මේ දියුණුව දකින්න නොලැබෙන වකවානුවක් නෙමේ කාලේ. එතකොට යම් ප්‍රදේශයක කතා පොත ඒගොල්ලෝ තේරුම් ගත්ත හැටියට ඒගොල්ලන් ඒ ප්‍රාදේශීය වෙනස්කම් සහිතව කතා පහට වැඩිය තව එහාට තියෙනවා. එන කතා පහයි. හැබැයි ප්‍රාදේශීය වශයෙන් මේ කතා පහ විවිධයි. දාන පහටත් අන්න එහෙම එකක් තමයි දැක ගන්න වෙන්නේ. දකින්න පුළුවන් වෙන්නේ. කතා පහ කියන්නේ දැනට ඔයගොල්ලෝ මෙහෙම මතක තියාගන්න. මෙතනත් කතාව හා සම්බන්ධ කතා ප්‍රවෘත්ති තමයි කියවෙන්නේ. ඊළඟට මම ඉන්නම් නාට්‍යම ලක්ෂණ කියන කොටස. මම මේක එදා දුන්නා නාට්‍යම ලක්ෂණ විදිහට. නාට්‍යම ලක්ෂණ කියන්නේ දෙබස් සංවාද තියෙනවා. මම කියවනේ වර්තමානයේ රූපවාහිනිය කරන දේ තමයි එදා ශාන්ති කර්මයෙන් කරේ කියලා. මිනිස්සු තමගේ ජීවන වෘත්තීන් වල නියැලිලා යම් කිසි හැපීම් එක්ක ඉඳලා ඒ වෙහෙස දරලා නිවාඩුව ගන්න කාලෙට තමයි ශාන්ති කර්මය පවත්වන්නේ. ගොඩක් වෙලාවට
ශාන්ති කර්මය පවත්වන භූමියත් සමහර තැන්වල මේ ගොයම් කපලා අවසන් වෙච්ච භූමිය ගන්නවා. එතකොට ඒ පුතේ මේ දෙබස් මේ වලින් දැන් නටලා ගායලා ඔය අතරේ දෙබසුත් තියෙනවා විනෝදාස්වාදය ධනමන් ගුරුගේ මාලාව යක්කම් පහ ගබඩා කොල්ලේ කියලා මේ අවස්ථාව තුළ විශේෂම නාට්‍යම ලක්ෂණ පෙන්වන කරන අවස්ථාව ගුරුගේ මාලාවේදී කරන්නේ කුඩා ගුරු මහ ගුරු කියන චරිත දෙකක් උන්ගේ ආගමනය උන් කොහොමද මේ ශාන්ති කර්මයට එන්නේ සම්බන්ධ වෙන්නේ කියන කතාව මේ කියන අවස්ථාව තමයි ගුරුගේ මාලාව කියලා ඉන්නේ කුඩා ගුරු මහ ගුරු කියන වචනය ඇතුලේ තියෙනවා ඒගොල්ලෝ මේ අපේ සංස්කෘතියට අදාළ දෙන්නේ නෙමෙයි වෙන සංස්කෘතියකින් එන දෙන්නේ ඒ දෙන්නගේ කතාවෙදී මැවෙන හාස්‍ය තමයි මෙතනදී සිද්ධ වෙන්නේ ඊළඟට යක්කම් පහ නාට්‍යම පෙළපාලියක් නාට්‍යම ලක්ෂණ තියෙන තැනක් විදිහට හඳුනා ගන්න පුළුවන් උරායක්කම වැඩියක්කම ණයායක්කම සීතායක්කම නැත්නම් දර්පණයක්කම කියලා කියනවා නැත්නම් බොරුයක්කම මේ වගේ පහ. මෙතනතර ප්‍රාදේශීය මට්ටමින් වෙන තැන්වල කියවෙන නම් තියෙන්න පුළුවන්. මෙතනත් ඒක සඳහන් වෙලා තියෙනවා. ඊළඟට ගබඩා කොල්ලය. ශාන්ති කර්මය මම කියවනේ ශාන්ති කර්මය පටන් ගන්නේ අග්‍රශාස්ත්‍රීය වී එකතු කිරීම බඩගොලේ යාමෙන් එකතු කරගෙන එන දේවල් එකතු කරනවා ගබඩාවට. තැනක යම් කිසි තැනක යග්ගය කියනවනේ යග්ගය කියලා හඳුන්වනවා. මේ ගබඩාව ශාන්ති කර්මයේ අවසානයේදී මොකද කරන්නේ? ශාන්ති කර්ම අවසානයේදී ඉතුරු වෙනවා ඇටකුලව බිඳවන ආකාරය. ඒ කියන්නේ විනාශ කළා දානවා කියන එක නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ ශාන්ති කර්මයට ගෙනාවු බඩ බාහිර ආදී ඉවරයි. ශාන්ති කර්මයේ තියෙන දොස්තුරු වේවා මේ අපි ශාන්ති කර්මය කරන්නට යෙදුණු අරමුණ සාක්ෂාත් වේවා කියන අරමුණින් මේ ගබඩාව යග්ගය විදවන ආකාරය ඇටකුලව කරන ආකාරය තමයි ගබඩා කොල්ලේදී සිද්ධ වෙන්නේ. එතකොට මම ඔය ශාන්ති කර්මය කරන්න යෙදුන රංගබාණ කියන වචනේ මම අතින් කියුණා මතක ඇති හත් පදයේදී මේ බුලත් කොතලේ කහ දියර කොතලය එතකොට යහන් මුට්ටි පදය රංගබාණ කියුණානේ. එතකොට දුර්මාලක් වේදි ගන්නවා කිව්වා ඊතරයක් දුන්නක් ගන්නවා කියලා කිව්වා. මේ වගේ රංග භාණ්ඩ ගන්නවනේ මේවා යම් තැනක පූජා භාණ්ඩ වෙනවා යම් තැනක නැටුමට භාවිතා කරන නිසා රංග භාණ්ඩ වෙනවා. විශේෂම අවස්ථාවක් තමයි මේ දේවල් සකසගන්න ස්වභාව ධර්මයෙන් ගන්න අමුද්‍රව්‍ය. සැරසිලි මේ පේන පින්තූරෙම බලන්න මේ තියෙන අයිලය දෙවියන් වැඩම කරන ස්ථානයේ මෙතන දේවා මේ දෙවියන්ගේ ආවරණ වැඩමුළුවකුත් සිද්ධ වෙනවා. මේ වටේට ඉඳලා තියෙන පුතේ පස්වල් එල්ල සක්සන අයි මඩුව තමයි මේ දකින්න තියෙන්නේ. මේ තියෙන අයිලය. යක්ගේ ශාන්ති කර්මයට අදාළයි මම කියන බඩු බාහිර ආදී එකතු කරගන්න වෙලාවල තැන. එතකොට යහන තමයි මේ තියෙන්නේ. ඒ පස්වල් වෙලා කියන්නේ මේ ශාන්ති කර්මයේ පුරාවටම පළතුරු එල්වීම කරනවා. ඒ මොකද දෙවියන්ගේ සුවඳ මේ කියන දේවී ආරම්භක විදිහට තමයි ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දෙපැත්තේ කෙසෙල් රඹකෙන් නෙල්ලලා මේ කියලා තියෙනවා. මේ ඒ සරසිලි තමයි මේ ඔයගලන්ට දැක්කම පුළුවන්. මේකට උපමාකාරයේ ශාන්ති කර්මයේ සරසිලි සහ රංග භාණ්ඩ විදිහට ඔයගලන්ට මෙන්න මේ ටික හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයගලන්ට කියන්නේ හෝමාකාරී ශාන්ති කර්මය කියවම මොඩලට නර්තන සම්ප්‍රදාය කියවම කැටපෙළය විශේෂයි. රංග වස්ත්‍රාභරණය කියවම වෙස්සැලුම විශේෂයි. මේ එහාගිය රංග වස්ත්‍රාභරණයක් හෝමාකාරයේදී භාවිතා කරන්නේ නැහැ. වාද්‍ය භාණ්ඩයේ විදිහට කැටපෙළය තමයි පාවිච්චි කරන්නේ. ගායනා කිව්වා, වාදන කිව්වා, නාට්‍යම ලක්ෂණ කිව්වා, නර්තනාංග කිව්වා මේ හැම තැනකදීම භාවිතා කරන්නේ නර්තනයේ යෙදෙන ඇඳුම තමයි වෙස්සැඳුම භාවිතා කරන වාද්‍ය භාණ්ඩය තමයි ගැටපෙළය. මම ඔයගලන්ට හඳුනා ගැනීමේ පහසුව දක්වා රංග වස්ත්‍රාභරණය වෙන් කරලම
යෙදුවා මේ ගැටබෙරිය ඒ කොටස් වෙන් කරා ඔයගොල්ලෝ දන්නවා තව වැඩිදුර ඉගෙන ගන්න සඳහා තමයි මේක එකතු කරේ. එතකොට දුවේ පුතේ අද අපේ පාඩම ශාන්ති කර්ම තුනේම තියෙන සමානතා මොනවද අසමානතා මොනවද සුවිශේෂීතා මොනවද කියන එකනේ අද අපේ පාඩම වෙන්නේ. මේ පාඩමේ එක කොටසක් අපි පෙර දිනේදී කළා. එතනදී අපි අඳුනගත්ත ශාන්ති කර්ම තුනේ තියෙන නර්තනාංග ගායනාංග වාදන නාට්‍යම ලක්ෂණ සහ සැරසිලි කියන කොටස් පහ. එතකොට මම අද දිනට කතා කරේ පොහොබා කංකාරියට මේ පහ කොහොමද යෙදලා තියෙන්නේ කියලා. එතකොට ඊළඟ දවසේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා පහන් මඩුව සහ දෙගොල් මඩුව ආදර නර්තන සම්ප්‍රදායට සමරගුණ නර්තන සම්ප්‍රදායට අයත්. එතකොට අපි බලමු මේ තුනම ඉගෙන ගත්තට පස්සේ මොනවද තියෙන සමානතා මොනවද තියෙන අසමානතා මොනවද තියෙන සුවිශේෂීතා කියලා. පැහැදිලිද දුවේ පුතේ? අද දවසට නියමිත කොටස මම මේ විදිහට අවසන් කරන්නම්. අද දවසේ අපි පොහොබා කංකාරිය විතරයි ඉගෙන ගත්තේ. අනිත් ශාන්ති කර්ම දෙකත් ඉගෙන ගත්තාම අපේ පාඩම අපිට ඉස්සරහට යන්න පුළුවන්. මේ තුනේම තියෙන සමානතා අසමානතා මැදින් වෙන අනන්‍ය සුවිශේෂීතා මොනවද කියලා. එහෙනම් පුතේ අද දවසට මේ පාඩම මම අවසන් කරනවා. ඔබ සමග බොහොම ස්තුතියි. ජෙස්පීටයි